හරි. අයිබෝන් දරුවෝ. අපි අද හවුල් ව්‍යාපාර කොටසේ ඉතුරු ටික සාකච්ඡා කරගෙන යමු. පිටුවංක වශයෙන් ගත්තොත් පිටුවංක 17 ඉඳන් ටියුට් එක බලන්න ඕනේ. පිටුවංක 17 ඉඳන් පිටුවංක 20 මේ යුතුයකම් කියලා තියෙන හවුල්කරුවන් වර්ගවලට උඩින් යුතුයකම් කියන කොටස දක්වා අපි අද ආවරණය කරනවා. මේක ටිකක් පහසු කොටසක්. ඉක්මනට අපි ආවරණය කරගමු. හරි. පළවෙනියටම එන්න ඕනේ පුතේ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කියන පිටුවට පිටුවංක 17. එතන බලන්න යම් කිසි ක්‍රියාපටිපාටියක් එහෙම නැත්නම් යම් කිසි පියවරයන් කිහිපයක් තියෙනවා කොහොමද හවුල් ව්‍යාපාරයක් නිශ්චිත වශයෙන් ලියාපදිංචි කරන්නේ කියන කාරණාව පිළිබඳව. හරි. තප්පර 30ක් ගන්න ඉක්මනට කියව ගන්න මේ ටික. තප්පර 30ක් වගේ කාලයක් ගන්න ඉක්මනට වේගෙන් කියව ගන්න පල්ලෙහාට මොනවද මේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි සාකච්ඡා කරලා ඉස්සරහට යමු. හරි. බලන්න ඉස්සරහට බලන්න පල්ලෙහාට මාත් එක්කම කියවන් යමු. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි. මෙතන highlight වෙන්න ඕනේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි. right. පල්ලෙහාට පියවර ටික මාත් එක්කම කියවන්න ශබ්ද නගලා ඔයාලගේ ඉතින් ඔයාලගේ වැඩ කරන මේස ළඟ වාඩි වෙලා තමයි මේක සම්පූර්ණ කරගන්න නැත්තේ. එහෙම තමයි කරන්න ඕනේ. ඇඳවල වල හාන්සි වෙලා පුටුවල හාන්සි වෙලා මේක කරන්න බෑ. පන්තියේ ඉගෙන ගන්න විදිහට මේසයක් ළඟ වාඩි වෙලා පුටුවක් තියාගෙන පන්තියේ තමන් ඉගෙන ගන්නවා කියන එක සිහියට නගාගෙන තමයි මේක සිහියෙන් කරන්න ඕන වැඩ. හරි? මාත් එක්කම කියවන්න හයියෙන්. 1. හවුල් ව්‍යාපාරය එහි සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් හැව වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් එය 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. 2. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අනුගමනය කරන පියවර කිහිපයකි. ව්‍යාපාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා ඉදුම් පත්‍රය ලබා ගැනීම. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීම. අදාළ පළාත් පාලන ආයතනයට ව්‍යාපාර බලපත්‍ර සඳහා වූ ගාස්තු ගෙවා රිසිට් පතක් ලබා ගැනීම. සාමදාන විනිශ්චයකාරවරයෙකු මගින් අදාළ අයදුම් පත සහතික කරවා ගැනීම. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටින අතිරේක සහතික ලබා ගැනීම. දසුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව වෘත්තීය සහතික. 8. ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ලියාපදිංචියට අදාළ ගාස්තුද සමග ප්‍රාදේශීය ලේකම් වෙත බාර දීම. ඊළඟට ප්‍රාදේශීය ලේකම් විසින් කරුණු සලකා බලා වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය නිකුත් කෙරේ. මෙතන පොතේ මෙතන පියවරයන් ටික අපි පියවරයන් ගැන කතා කරොත් මෙතන පියවරයන් 9ක් නැහැ. අත වශයෙන්ම පියවර 7යි තියෙන්නේ. එතකොට මේ පළවෙනි 1 සහ 2 කියන නම්බර්ස් දෙක කපලා ඒ දෙක සාමාන්‍යයෙන් අර පොඩි විස්තරයක් වගේ ආපු කරුණු දෙකක්. ඒ දෙකත් වැරදිලා පියවරයන් විදිහට වැටලා තියෙනවා. 1 2 කියන අංක දෙක කපන්න කපලා 3 4 5 6 7 8 9 කියලා තියෙනවා. ඒවට 3 වෙනි එකට 1 දාගන්න, 4 වෙනි එකට 2, 5 වෙනි එකට 3, 6 වෙනි එකට 4, 7 වෙනි එකට 5, 8 වෙනි එකට 6 සහ 9 වෙනි එකට 7 වශයෙන් අංක ටික පල්ලෙහාට දාගන්න. දැන් අපි බලමු කොහොමද
ඒ පියවරයන් ටික කියලා. බලන්න පළවෙනි එක ඊට කලින් උඩ බලන්න හවුල් ව්‍යාපාරයේ සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. දැන් හවුල්කරුවනුත් කියන්නේ හවුල් ව්‍යාපාරයේ තව කේවල ස්වාමි ව්‍යාපාරය වගේම තමයි. ඒ කියන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවා කියන කාරණාව වගේම මේකෙත් හවුල්කරුවන්ගේ සියලුම නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ඒක 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කරන එක අනිවාර්ය වෙනවා. එතකොට හවුල් ව්‍යාපාරයක් අනුගමනය කරලා තිබෙන මේවා තමයි පියවරයන් ටික. මේවා 100%ක්ම වැදගත් කියලා මට කියන්න බෑ. මොකද මේවා වැඩිපුර පේපර් එකට අහන්න නැති දේවල්. හැබැයි ඔයාලා මේ ගැන දැනුමක් ලබාගෙන තියාගන්න එක වටිනවා. මොකද විෂය නිර්දේශයෙම මේ හා සම්බන්ධ කාරණා ටිකක් තියෙනවා. ඒකින්ද මේ ගැන යම්කිසි දැනුමක් ලබාගෙන තියාගන්න ඒක වටිනවා. මේක අතහැරලා දාන්න එපා. මේක සාමාන්‍යයෙන් පාඩම් කරලා මතක තියෙන තත්ත්වේ තියාගන්න. ව්‍යාපාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම. දැන් ව්‍යාපාරය ආරම්භ කරන්න ඉන්නේ මොකක් හරි ප්‍රදේශයකනේ. දැන් මම නම් අපේ ප්‍රදේශයේ, ඔයාලා නම් ඔයාලගේ ප්‍රදේශයේ. එතකොට ඒ ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් AG ඔෆිස් එකක් තියෙනවානේ. එතකොට අන්න ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය කියලා ඉල්ලුම් පත්‍රයක් තියෙනවා හෝල් ව්‍යාපාර වලට අදාළ. එතකොට අන්න ඒ ඉල්ලුම් පත්‍රය ලබා ගන්න ඕනේ. ඊළඟට ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීම. දැන් ව්‍යාපාර නම ලියාපදිංචි කරද්දී ඒ නම මුලින්ම ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කරන්න ඕනේ අදාළ ඉල්ලුම් පත්‍රය සමගින්. එතකොට එයා බලනවා මේ නම යොදන්න පුළුවන්ද සහ අයිතිකරුවන්ගේ නම් මොනවද මේක වෙනස් නමක්ද කියන කාරණා ටික ග්‍රාම නිලධාරී විසින් පරීක්ෂා කරනවා. ඊළඟට එයා වාර්තාවක් නිකුත් කරනවා ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මිය විසින්. එතකොට ඒ වාර්තාව ලබා ගන්න ඕනේ. ඊට පස්සේ අදාළ පළාත් පාලන ආයතනයේ ව්‍යාපාර බලපත්‍ර සඳහා වූ ගාස්තු ගෙවා රිසිට් පතක් ලබා ගැනීම. දැන් මෙතන අපි ඉල්ලුම් පත්‍රය ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්නේ. දැන් මගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. දැන් දන්නවනේ නුවර ගත්තම මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන උඩුනුවර, යටිනුවර, නේද පාදදුම්බර, කුණ්ඩසාලේ, හේවා හැට, ඊට අමතරව මහනුවර ගංගවට කෝරළේ, උඩපළාත, ඊට අමතරව ගත්තම ගංගයිහල කෝරළේ කියලා, දුම්බර, මිනිපේ, ඒ වගේ උඩ දුම්බර, මැද දුම්බර, ඔය වගේ ගොඩාක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙනවා. එතකොට දැන් අපි ඉල්ලුම් පත්‍රය ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වුණාට මෙතන මේ ව්‍යාපාර බලපත්‍ර සඳහා වූ ගාස්තු කියලා සිත්පටක් ලබා ගන්න ඒ අදාළ ප්‍රාදේශීය සභාවෙන් හරි නගර සභාවෙන් හරි. දැන් අපේ පැත්තට නම් උඩුනුවර ප්‍රාදේශීය සභාව කියලා එකක් තියෙනවා. මහනුවර නගර සීමාවට ගත්තොත් ඒක ඒ කියන්නේ මහනුවර නගර සීමාවට අදාළ පළාත් පාලන ආයතනය වෙන්නේ මහනුවර මහනගර සභාව. ඒ වගේම අදාළ පැත්තට වෙන්න ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළව ප්‍රාදේශීය සභාවක් හෝ නගර සභාවක් තියෙනවා. අන්න ඒ පළාත් පාලන ආයතනයෙන් ව්‍යාපාර බලපත්‍ර සඳහා තියෙන ගාස්තු ටික ගෙවලා රිසිට් පතක් ලබා ගන්න ඕනේ. ඊළඟට සාමදාන විනිශ්චයකාරවරයෙකු මගින් අදාළ අයදුම්පත සහතික කරවා ගැනීම. ඒ අදාළ අයදුම්පත ඒ පළාතේ සාම විනිශ්චයකාරයෙක් වල දන්නේ සාමදාන විනිශ්චයකාරවරු කියලා ඉන්නේ. ඔය එක එක දේවල් සහතික කරගන්න හැම වලයන් සහතික ඉල්ලුම් පත්‍ර එහෙම. එතකොට එහෙම කෙනෙක් ලවා අයදුම් පත්‍රය සහතික කරගන්න ඕනේ. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටින අතිරේක සහතික ලබා ගැනීම. දසුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා, වෘත්තීය සහතික වගේ දේවල්. දැන් මේක හැම ව්‍යාපාරයකටම ඕන වෙන්නේ නැහැ දරුවෝ. සාමාන්‍යයෙන් හෝටලයක් වගේ කරනවා නම් PHI ගේ වාර්තාවක් ඕනේ. මොකද සෞඛ්‍ය සම්පන්නව ඒ වැඩේ කරන් යනවා කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ගණකාධිකාර, ඒ කියන්නේ ගණකාධිකාරීවරුන් විසින් ඒ වගේ ඒ කියන්නේ ගණකාධිකාරීවරු 3-4 දෙනෙක් ඔඩිට් ෆර්ම් එකක් පටන් ගන්නවා කියලා. එතකොට අන්න ඒ වගේ වෙලාවට වෘත්තීය සහතික දෙන්න ඕනේ. මොකද ඒ ගණකාධිකරණය පිළිබඳව දැනුමක් නැතුව ඒ වෘත්තියට අදාළ කටයුතු වල යෙදෙන්න බෑනේ. එතකොට එයාලා වෘත්තීය සහතික ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම නීතිඥ කාර්යාලයක් වගේ දානවා නම් ඒ අදාළ
නීතිඥවරු විසින් ඒ නීති වෘත්තියේ යෙදීමට අදාළව වුන්ට ලැබිලා තියෙන සහතිකපත් ඉදිරිපත් කරන්න ඕනේ. අන්න ඒ වගේ කාරණාවක්. ඊළඟට ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ලියාපදිංචියට අදාළ ගාස්තුද සමග ප්‍රාදේශීය ලේකම් වෙත බාර දීම. මෙතන මේ දින 14කට පෙර ආරම්භ කළේ නම් දඩ මුදල්ද සමග කියලා තියෙනවා. ඒ කියන්නේ මේක ලියාපදිංචි කරන්න දවස් 14කට කලින් ආරම්භ කරා නම් දඩ මුදල් එක්ක ගෙවන්න ඕනේ. හැබැයි ඉතින් අපි මේ කාරණේ දන්නින්ද ගොඩක් අය මේ දවස් 14කට පස්සේ දිනයක් තමයි දාන්නේ. ඒවා ලොකුවට චෙක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රාදේශීය ලේකම් වෙත බාර දෙන්න ඕනේ. ඒ කියන්නේ බාර දෙන්න ඕනේ ග්‍රාම නිලධාරී සහතික කරපු වාර්තාව. මේ හතරවෙනි කාරණා මේ දෙවෙනි කරුණ තියෙන්නේ. අන්නේ ග්‍රාම නිලධාරී වාර්තාවයි අපි සම්පූර්ණ කරපු අයදුම් පත්‍රයයි ලියාපදිංචියට අදාළ. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලියාපදිංචියට අදාළ ගාස්තුවක් ගෙවන්න ඕනේ අයදුම් පත්‍රය බාර දෙද්දී. ඒ ටික ප්‍රාදේශීය ලේකම් වෙත බාර දෙන්න ඕනේ. ඊළඟට ප්‍රාදේශීය ලේකම් විසින් කරුණු සලකලා බලලා සතියකට විතර පස්සේ වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය නිකුත් කරනවා. වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය තමයි හවුල් ව්‍යාපාර ලියාපදිංචියට අදාළ සහතික පත්‍රය. එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක BR එක බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කියලා අපි හඳුන්වන්නේ වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය. හයිලයිට් කරගන්න දරුවෝ උඩ මාතෘකාවේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කියන එක හයිලයිට් වෙන්න ඕනේ. ඊළඟ කාරණාවේ හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් එය 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ කියන කාරණාව හයිලයිට් වෙන්න ඕනේ. ඊළඟට පළවෙනි කරුණේ වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය කියන කොටස හයිලයිට් කරගන්න. දෙවෙනි කරුණේ ග්‍රාම නිලධාරී වාර්තාව කියන කොටස හයිලයිට් කරගන්න. තුන්වෙනි කරුණේ ව්‍යාපාර බලපත්‍ර සඳහා වූ ගාස්තු ගෙවා රිසිට් පතක් කියන කොටස හයිලයිට් කරගන්න. හතරවෙනි කරුණේ අයදුම්පත් සහතික කරවා ගැනීම කියන කොටස හයිලයිට් කරගන්න. ඊළඟට 1 2 3 4 පස්වෙනි කරුණේ අතිරේක සහතික කියන කොටස හයිලයිට් කරගන්න. හයවෙනි කරුණේ අන්තිමටම තියෙන්නේ බාර දීම කියන කොටස හයිලයිට් කරගන්න. ඒ වගේම හත්වෙනි කරුණේ වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය කියන කොටස හයිලයිට් කරගන්න. right ඊළඟ පිටුවට එන්න. එතන හවුල් කිවිසුම හා සම්බන්ධ කාරණා ටිකක් තමයි තියෙන්නේ. අපි ඒකට අදාළව නෝට් එක මුලින්ම ලියාගමු. ලියාගන්න මෙහෙම හවුල් කිවිසුම කියලා තියෙන තැන හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවය හවුල් කිවිසුම ලෙස හැඳින්වේ. හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවය හවුල් කිවිසුම ලෙස හැඳින්වේ. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවය හවුල් කිවිසුම ලෙස හැඳින්වේ. එතන පල්ලෙහෙන් කියනවා හවුල් කිවිසුමක් ප්‍රධාන ආකාර තුනක් ඔස්සේ ඇති විය හැකිය කියලා. එතකොට වාචික එකඟතාවයක්, ලිඛිත එකඟතාවයක් සහ ව්‍යංගයෙන් හෙවත් ඇඟවීමෙන් කියන කොටස් තුනක් තියෙනවා. ඒ තුන මෙන්න මෙහෙම ලියා ගන්න. වාචික එකඟතාවයකින් කියන එක යටතේ හවුල් ව්‍යාපාරය ආරම්භීම හා පවත්වාගෙන යාමට අදාළ එකඟතාවය කට වචනයෙන් ඇති කර ගැනීමයි. හවුල් ව්‍යාපාරය ආරම්භීම හා පවත්වාගෙන යාමට අදාළ එකඟතාවය කට වචනයෙන් ඇති කර ගැනීමයි. ලිඛිත එකඟතාවයක් කියන කොටසේ හවුල් ව්‍යාපාරයට අදාළ කොන්දේසි ලිඛිතව දක්වා ඊට අත්සන් කර එකඟතාවය ප්‍රකාශ කිරීමයි. හවුල් ව්‍යාපාරයට අදාළ කොන්දේසි ලිඛිතව දක්වා හවුල් ව්‍යාපාරයට අදාළ කොන්දේසි ලිඛිතව දක්වා
ඊට අත්සන්කර එකඟතාවය ප්‍රකාශ කිරීමයි. ඊට අත්සන්කර එකඟතාවය ප්‍රකාශ කිරීමයි. right. තුන්වෙනි එක ව්‍යංගයෙන් හෙවත් ඇඟවීමෙන්. හවුල්කරුවන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය මගින් ව්‍යාපාරය පිළිබඳව එකඟතාවය ඇති කර ගැනීමයි. හවුල්කරුවන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය මගින් හවුල්කරුවන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය මගින් ව්‍යාපාරය පිළිබඳව එකඟතාවය ඇති කර ගැනීමයි. ව්‍යාපාරය පිළිබඳව එකඟතාවය ඇති කර ගැනීමයි. හරි. දැන් හවුල් ගිවිසුම සහ ඒ හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුන ගැන දැන් ඔයාලා ළඟ සම්පූර්ණ නෝට් එක තියෙනවා. මේක තප්පර 40ක් වගේ අරගෙන ඉක්මනට කියව ගන්න. ඊට පස්සේ අපි ඉස්සරහට සාකච්ඡා කරන් යමු. හරි. දැන් බලන්න හවුල් ගිවිසුම. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවය හවුල් ගිවිසුම ලෙස හැඳින්වේ. හයිලයිට් කරගන්න ඕනේ හවුල්කරුවන් අතර හරි. බලන්න හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවය හවුල් ගිවිසුම ලෙස හැඳින්වේ. හයිලයිට් කරගන්න ඕනේ හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවය. දැන් අපි කලින් දවසේ කතා කරේ දරුවෝ හවුල් ව්‍යාපාරේ පවත්වාගෙන යාමට අදාළව හවුල්කරුවන් අතර විවිධ එකඟතාවයන් ඇති වෙනවානේ. ලාභ බෙදාගන්නේ කොහොමද? ප්‍රාග්ධනයට දායක වෙන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාපාරය අවසන් කරන අවස්ථාවේදී අදාළ සම්පත් බෙදාගන්නේ කොහොමද ආදී වශයෙන් විවිධාකාර දේවල් ගැන එකඟතාවයන් ඇති කර ගන්නවා. අන්න ඒ විවිධ කාරණාවන් පිළිබඳව හවුල්කරුවන් සියලුම දෙනා අතර ඇතිවන එකඟතාවයන් අපි හඳුන්වනවා හවුල් ගිවිසුමක් කියලා. එතකොට හවුල් ගිවිසුම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එක තමයි වාචික එකඟතාවයකින්, දෙක ලිඛිත එකඟතාවයකින්, තුන ව්‍යංගයෙන් හෙවත් ඇඟවීමෙන්. ඒ කියන්නේ වාචික එකඟතාවය, ලිඛිත එකඟතාවය සහ ව්‍යංගයෙන් හෙවත් ඇඟවීමෙන්. හයිලයිට් කරගන්න ඕනේ හවුල් ගිවිසුමක් ප්‍රධාන ආකාර තුනක් ඔස්සේ ඇතිවිය හැකි කියන තැන ප්‍රධාන ආකාර තුනක් කියන කාරණාව. ඊට පස්සේ හයිලයිට් කරගන්න වාචික එකඟතාවයකින්, ලිඛිත එකඟතාවයකින් සහ ව්‍යංගයෙන් හෙවත් ඇඟවීමෙන් කියන ඒ ප්‍රධාන ආකාර තුන. හරි, අපි බලන් යමු. වාචික එකඟතාවයකින්. එතන බලන්න හවුල් ව්‍යාපාරයේ ආරම්භීම හා පවත්වාගෙන යාමට අදාළ එකඟතාවය කටවචනයෙන් ඇති කර ගැනීමයි. හයිලයිට් කරගන්න කටවචනයෙන්. දැන් හවුල් ව්‍යාපාරයක් ආරම්භීමට අදාළව විවිධ එකඟතාවයන් ගැන අපි කතා කරන්නේ. මම ආයෙත් එකඟතාවයන් ටික මෙතන ලියන්නම්.
මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් තමයි එකඟතාවයන් ඇති කරගන්නේ. හරි? වාග්දණය යෙදීම ලාභ හෝ අලාභ බෙදා ගැනීම ඊට අමතරව සපයන ණය සඳහා පොලි ඊට අමතරව ව්‍යාපාරය අවසන් කිරීම ඊට අමතරව කළමනාකරන කටයුතු මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් තමයි එකඟතාවයන් ඇති කරගන්නේ හවුල්කරුවන් විසින්. එතකොට මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් ඇති කරගන්න එකඟතාවයන් තමයි අපි සාමාන්‍යයෙන් හවුල් කිවිසුමක් කියලා හඳුන්වන්නේ. දැන් මේ එකඟතාවයන් විවිධ ආකාරයෙන් ඇති කරගන්න පුළුවන්. ප්‍රාග්ධනයේදීම සමානව ප්‍රාග්ධනය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් එක්කෙනෙක් වැඩියෙන් යොදලා තව කෙනෙක් ඊට චුට්ටක් අඩුවෙන් යොදලා තව කෙනෙක් ඊටත් වඩා අඩුවෙන් යොදන්න පුළුවන්. දැන් අපි ගිය සතියේ කතා කරේ මෙන්න මෙහෙම. තුනට දෙකට එක අනුපාතය A B C. දැන් A B C නම් හවුල්කරුවන් තුන් දෙනා. එතකොට ප්‍රාග්ධනය යොදද්දී A කියන හවුල්කරුවා ප්‍රාග්ධනය දැන් 3යි 2යි 1යි එකතු කරාම 6යිනේ. එතකොට ප්‍රාග්ධනයේ මුළු අගය කොටස් 6යි. ඒ ප්‍රාග්ධනයේ මුළු කොටස් 6න් කොටස් 3ක්. ඒ කියන්නේ භාගයකට ආසන්න සංඛ්‍යාවක් යොදවලා තියෙන්නේ A කියන හවුල්කරුවා. B කියන හවුල්කරු 6න් කොටස් 2ක ප්‍රාග්ධනයක් යොදලා තියෙනවා. ඒ වගේම C කියන හවුල්කරු 6න් එක කොටසක ප්‍රාග්ධනයක් යොදලා තියෙනවා නේ. එතකොට දැන් ඒ අනුපාතයටම ඕන ලාභ බෙදා ගන්නත් පුළුවන්. ලාභය ආවට පස්සේ ලාභයේ කොටස් 6කට බෙදලා A කොටස් 3ක් ගන්නවා, B 6න් කොටස් 2ක් ගන්නවා සහ C 6න් කොටස් 1ක් ගන්නවා. අන්න ඒ වගේ දේවල් තමයි එකඟතාවයන් කියලා කියන්නේ. එතකොට දැන් මෙතන වාචික එකඟතාවයක් කියන එක අපි කතා කරානේ. එතකොට හවුල් ව්‍යාපාරයක් ආරම්භීම හා පවත්වාගෙන යාමට අදාළ එකඟතාවය කටවචනයෙන් ඇති කර ගැනීමයි. හයිලයිට් කරගන්න ඕනේ කටවචනයෙන්. right ඊට පස්සේ බලන්න දැන් හවුල් ව්‍යාපාරයක් ආරම්භීමට හා පවත්වාගෙන යාමට අදාළ එකඟතාවයන් මෙන්න මේ වගේ කියන එකඟතාවයන් කටවචනයෙන් තමයි ඇති කරගන්නේ. ඒ කියන්නේ කතා බහ කරලා අපි මෙන්න මේ විදිහට ලාභාලාභ බෙදාගමු. අපි මෙන්න මේ විදිහට 3ට 2ට 1 කියන අනුපාතයෙන් ප්‍රාග්ධනය යොදමු. අපි මෙන්න මේ විදිහට ලාභාලාභ බෙදාගමු. අපේ හවුල්කරුවෙක් ප්‍රාග්ධනයට අමතරව කිසියම් ණය මුදලක් සපයාවුවොත් ඔහුට 110ක පොලියක් ලබා දෙමු. ඒ වගේම ව්‍යාපාරය අවසන් කරද්දිත් මේ අනුපාතයට අදාළවම ව්‍යාපාරයේ ඉදිරිපත්කම් සහ ඒ අදාළ සම්පත් ටික බෙදාගමු. ඒ වගේම ව්‍යාපාරයේ කළමනාකරන කටයුතු වලට අපි සියල්ලෝම සහභාගී වෙමු වගේ එකඟතාවයන් කටවචනෙන් ඇති කර ගන්නවා. නිකන් කතා බහ කරලා එකඟතාවයන් ටිකක් ඇති කර ගන්නවා. හැබැයි කොහෙවත් ඒවා ලියන්නේ නැහැ. ඒක තමයි වාචික එකඟතාවයක් කියලා හඳුන්වන්නේ. ලිඛිත එකඟතාවය බලන්න හවුල් ව්‍යාපාරයට අදාළ කොන්දේසි ලිඛිතව දක්වා ඊට අත්සන් කර එකඟතාවය ප්‍රකාශ කිරීමයි. හවුල් ව්‍යාපාරයට අදාළ කොන්දේසි මෙන්න මේ වගේ කොන්දේසි. ප්‍රාග්ධනය යොදන්නේ මෙන්න මේ අනුපාතයට, ලාභ බෙදාගන්නේ මේ අනුපාතයට, ණය සඳහා අපි මෙන්න මෙච්චර පොලියක් ගෙවනවා, ව්‍යාපාරය අවසන් කරන්නේ මෙන්න මේ විදිහට, අපේ කළමනාකරන කටයුතු සඳහා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කියන හවුල්කරුවන් ආදී වශයෙන් තියෙන කොන්දේසි ලිඛිතව පොලේක ලියලා ඊට අත්සන් කරලා ඒ එකඟතාවය ලබා ගන්නවා. එතකොට ඒක ලිඛිත එකඟතාවයක් වෙනවා. ඒක තමයි ගොඩක් හොඳ එකඟතාවය. මොකද අර සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නේ යම්කිසි
ලිඛිතමය කාරණාවක් තියෙනවනේ, සාක්ෂියක් තියෙනවනේ. එතකොට ඒක තමයි හොඳම කාරණාව. ඒ කියන්නේ කිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනේ හොඳම විදිය, හොඳම ආකාරය තමයි ලිඛිත කිවිසුමක් කියන කාරණාව. එතන highlight කරගන්න ලිඛිතව. ලිඛිතව කියන කොටස highlight කරගන්න. ඊළඟ එක ව්‍යංගයෙන් හෙවත් ඇඟවීමෙන් හවුල්කරුවන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය මගින් ව්‍යාපාරයේ පිළිබඳ එකඟතාවය ඇති කර ගැනීමයි. දැන් මෙන්න මේ වගේ එකඟතාවයන් හවුල්කරුවන් කටයුතු කරන, ඒ කියන්නේ කටයුතු කරගෙන යන ආකාරය අනුව ඔවුන් තීරණය කරනවා. දැන් කාලයක් ව්‍යාපාරේ පවත්වාගෙන යද්දී එයාලා ලාභ ලාභ බෙදාගන්නේ මේ විදිහට නම්, ප්‍රාග්ධනය යොදන්නේ මේ විදිහට නම්, ඒ වගේම සපයන සඳහා ණය සඳහා මෙන්න මේ වගේ පොලියක් සාමාන්‍යයෙන් ලබා දෙනවා නම් අන්න ඒ කරන් යන විදිහ අනුව වැඩ කරන් යනවා. ඒ කියන්නේ හවුල්කරුවන්ගේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ සිටින, ව්‍යාපාරයේ කටයුතු කරන ක්‍රියාකාරීත්වය අනුව ව්‍යාපාරය පිළිබඳව එකඟතාවයන් ඇති කරගන්නවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මෙතන highlight කරගන්න ඕන දරුවෝ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය මගින්. හැසිරීම සහ ක්‍රියාකාරීත්වය මගින්. ඊළඟට බලන්න හවුල් ඔක්කොව ගැන තියෙනවා. මෙලෙස ලිඛිත එකඟතාවයක් මත ඇති කරගනු ලබන හවුල් කිවිසුම හවුල් ඔක්කුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ මේ දෙවැනි ආකාරය ලිඛිත එකඟතාවයක් කියන ඒ හවුල් කිවිසුමේ ආකාරය අපි හවුල් ඔක්කුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ලිඛිත එකඟතාවයක් මත ඇති කරගනු ලබන හවුල් කිවිසුම හවුල් ඔක්කුව එහෙමත් නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය කියලා අපි හඳුන්වනවා. highlight කරගන්න හවුල් ඔක්කුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය. මේක වැදගත් වෙන්න පුළුවන් කෙටි ප්‍රශ්නයකට, බහුවර්ණ ප්‍රශ්නයකට, හිස්තැන් පිළිවීමකට අහන්න පුළුවන්. ඒකින්ද මතක තියාගන්න. ලිඛිත එකඟතාවයක් මත ඇති කරගනු ලබන හවුල් කිවිසුම හවුල් ඔක්කුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය ලෙස හැඳින්වේ. හවුල් ඔක්කුවටම තමයි හවුල් ව්‍යවස්ථාවලිය කියලා හඳුන්වන්නේ. හවුල් ඔක්කුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය ගැන මෙන්න මෙහෙම නෝට් එකක් ලියාගන්න. හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතා ඇතුළත් ලිඛිත කිවිසුම හවුල් ඔක්කුවයි. හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතා ඇතුළත් ලිඛිත කිවිසුම හවුල් ඔක්කුවයි. එනම් හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්නා කොන්දේසි අඩංගු නීත්‍යානුකූල ලියවිල්ලයි. හවුල්කරුවන් අතර ඇති කරගන්නා කොන්දේසි අඩංගු නීත්‍යානුකූල ලියවිල්ලයි. ආය බලන්න හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතා ඇතුළත් ලිඛිත කිවිසුම හවුල් ඔක්කුවයි. එනම් හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්නා කොන්දේසි අඩංගු නීත්‍යානුකූල ලියවිල්ලයි. මෙතන highlight කරගන්න හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්නා කොන්දේසි අඩංගු නීත්‍යානුකූල ලියවිල්ලයි. හරි බලන්නකො හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතා ඇතුළත් ලිඛිත කිවිසුම හවුල් ඔක්කුවයි. අර ආකාර තුනේ ලිඛිත තත්ත්වය තමයි මේ හවුල් ඔක්කුවක් කියලා අපි හඳුන්වන්නේ. එනම් හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්නා කොන්දේසි අඩංගු නීත්‍යානුකූල ලියවිල්ලයි. එහෙනම් මේවනේ කොන්දේසි ප්‍රාග්ධනය යොදන්නේ කොහොමද? ලාභ ලාභ බෙදාගන්නේ කොහොමද? සපයන සඳහා, ඒ කියන්නේ සපයන ණය සඳහා පොලි ගෙවන්නේ කොහොමද? ව්‍යාපාරය අවසන් කරන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු කරන්නේ කොහොමද? ඔය ආදී වශයෙන් ව්‍යාපාරය කටයුතු සම්බන්ධ කාර්යයන් පිළිබඳව ඇති කරගන්න කොන්දේසි. මේවා ගැන විවිධ කොන්දේසි ඇති කරගන්න ප්‍රාග්ධනය සමානව යොදන්න ඕනේ, ලාභාලාභ සමානව බෙදා ගන්න ඕනේ ආදී වශයෙන්. ඒ කොන්දේසි අතුලත් කරලා සකස් කරගන්න
නීත්‍යානුකූල ලියවිල්ල. ඒ කියන්නේ හවුල්කරුවන්ගේ අත්සන් සහිතව සකස් කරගන්න නීත්‍යානුකූල ලියවිල්ල අපි හඳුන්වනවා හවුල් ඔප්පුව. එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය කියලා. මේ හවුල් ඔප්පුව හවුල් ව්‍යවස්ථාවලිය කියන කාරණාව පේපර් එකේ නිතර ප්‍රශ්න අහන තැනක්. ඒක අනිවාර්යයෙන්ම හරියටම පාඩම් කරගන්න ඕනේ. ඊළඟ පිටුව බලන්න පිටු අංක 19 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ ඇතුළත් කරුණු. එතන 24 වෙනි වගන්තියේ ඇතුළත් කරුණු කියන කොටස highlight කරගන්න මාතෘකාවේ. ඊට පස්සේ තප්පර 30ක් තරම් ඒ ටික කියව ගන්න මොනවද ඒ තියෙන කාරණා කියලා. හරි බලන්න මෙහෙම මාත් එක්කම කියව ගන්න පුතේ. හවුල් ඔප්පුවක් නොමැති විට හා හවුල් ඔප්පුවක් තිබුණත් එය විෂය නො වූ අවස්ථාවක. එතන එය කියලා හදාගන්න. එය විෂය නො වූ අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ දැක්වේ. එහි පහත සඳහන් පරිදි කරුණු 9ක් ඇතුළත් වේ. දැන් හවුල් ඔප්පුවක් නැත්තම් ව්‍යාපාරයකට කියන්නේ හවුල් ඔප්පුවක් කියන්නේ මොකද්ද? හවුල් කිවිසුමක් නැහැ කියන එක නෙවෙයි. හොඳේ හවුල් කිවිසුමක් නැතුව කිසිම හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. මෙතන කියන්නේ හවුල් ඔප්පුවක්. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ පවත්වාගෙන යාමට අදාළ එකගතා ඇතුළත් කරලා සකස් කරගන්න නීත්‍යානුකූල ලියවිල්ල. ඒ ව්‍යාපාරයට නැහැ. ඒ කියන්නේ ඒකේ යටිඅර්ථය තමයි මේ ව්‍යාපාරේ හවුල් කිවිසුම තියෙන්නේ එක්ක වාචිකව එහෙම නැත්නම් ව්‍යංගයෙන්. ඔය කියන කාරණා දෙකේදී ඒ කියන්නේ ඔය කියන කාරණා දෙකට අදාළව හවුල් කිවිසුමක් තියෙද්දී ඒ වගේම හවුල් ඔප්පුවක් තිබුණා. ඒ විෂය නො වූ අවස්ථාවක. ඒ කියන්නේ හවුල් ඔප්පුවක් තිබ්බත් ඒ හවුල් ඔප්පුවක් ඒ කියන්නේ හවුල් ඔප්පුවේ මේ ගැටලුවට අදාළ කාගෙන දැන් මොකක් හරි ගැටලුවක් ඇති වුණාමනේ හවුල් ඒ කියන්නේ හවුල් ඔප්පුවක් අදාළ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය බෙදා ගැනීමකදී ඒ වගේම ලාභ බෙදා ගැනීමකදී ඒ වගේ මොකක් හරි කාරණාවක් සම්බන්ධයෙන් හවුල් ඔප්පුව වැදගත් වෙන්නේ. එතකොට ව්‍යාපාරයකට හවුල් ඔප්පුවක් තියෙනවා. හැබැයි මේ ඇති වෙලා තියෙන තත්වයට අදාළව ඒ හවුල් ඔප්පුවේ ඒ අදාළ කාරණාව නැහැ. ඒක තමයි මේ හවුල් ඔප්පුවක් තිබුණත් ඒ විෂය නො වූ අවස්ථාවක කියලා කියන්නේ. කියන්නේ හවුල් ඔප්පුවක් තිබ්බත් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මේ හවුල් ඔප්පුව වැදගත් නැහැ. හවුල් ඔප්පුවේ ඒ හා සම්බන්ධ කරුණු ඇතුළත් වෙලා නැහැ. විෂය නො වූ අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ දැක්වේ. දැන් හවුල් ඔප්පුවක් නැති වෙලාවක වගේම හවුල් ඔප්පුවක් තිබ්බත් ඒක විෂය නොවන අවස්ථාවක අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙල 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ තියෙනවා. මෙතන highlight කරගන්න හවුල් ඔප්පුවක් නොමැති විට ඒ වගේම හවුල් ඔප්පුවක් තිබුණත් ඒ විෂය නො වූ අවස්ථාවක ඒ වගේම පල්ලෙහෙන් තියෙනවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ මොනවද තියෙන්නේ බලමු. පළවෙනි කාරණාව හවුල් ව්‍යාපාරයේ ලාභ හා අලාභ හවුල්කරුවන් සමානව බෙදාගත යුතු අතර හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකමක් ඇත. දැන් හවුල් ඔප්පුවක් නැත්නම් ඒ වගේම මේ ප්‍රාග්ධනය බෙදා ගැනීම ගැන කිසිම දෙයක් හවුල් ඔප්පුවේ සඳහන් වෙලා නැත්නම් හවුල් ව්‍යාපාරයේ ලාභ හා අලාභ හවුල්කරුවන්ට සමානව බෙදා ගන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාරය අවසන් කරද්දී ප්‍රාග්ධනයත් සමානව බෙදා ගන්න හවුල්කරුවන්ට හිමිකමක් තියෙනවා. මෙන්න මේ කරුණු වශයෙන් පාඩම් කරගන්න වෙනවා. හොඳේ. මෙනෙහි කරමින් පාඩම් කරන්න එතකොට පුළුවන්. highlight කරගන්න ලාභ හා අලාභ කියන කොටස. පළවෙනි කරුණේ ලාභ හා අලාභ කියන කොටස. ඊළඟට සමානව කියන කොටස. ඊළඟට පල්ලෙහායි ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට කියන කොටස. උඩ ලාභ හා අලාභ ඊළඟට සමානව ඊළඟට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට. දෙවැනි කරුණ ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් විසින් පුද්ගලිකව දරන වියදම් ව්‍යාපාරය විසින් ඔවුන් හට ගෙවිය යුතුය. දැන්
ව්‍යාපාරය වෙනුවෙන් මොකක් හරි ව්‍යාපාරික වියදමක් හවුල්කරුවෙක් දරුවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ව්‍යාපාරයේ විදුලි බිල හවුල්කරුවෙක්ගේ පෞද්ගලික මුදලින් ගෙවුවා. ව්‍යාපාරයේ දුරකථන බිල හවුල්කරුවෙක්ගේ පෞද්ගලික මුදලින් ගෙවුවා. එතකොට හවුල්කරු විසින් පෞද්ගලික ව්‍යාපාරයේ වියදමක් දරලා තියෙනවා. අන්න ඒ දරපු වියදම අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ විසින් මේ අදාළ හවුල්කරුට ලබා දෙන්න ඕන කියන කාරණාව තමයි මේකේ කියන්නේ. මෙතන හයිලයිට් කරගන්න පුද්ගලිකව දරන වියදම්. පුද්ගලිකව දරන වියදම්. ඊළඟට ආය හයිලයිට් කරගන්න ඔවුන් හට ගෙවිය යුතුය. ඔවුන් හට ගෙවිය යුතුය. ඊළඟ කාරණාව බලන්න. ගිවිසගත් වාග්දානයට අමතරව හවුල්කරුවන් සපයා ඇති අත්තිකාරම් මුදල් සඳහා 100%ක වාර්ෂික පොලියක් හිමි වේ. දැන් වාග්දානය යෙදුවට පස්සේ දැන් වාග්දානය යොදන්න මොකක් හරි විදිහක් තියෙනවනේ ගිවිසගෙන. ඒ යොදපු වාග්දානයට අමතරව කවුරු හරි හවුල්කරුවෙක් විසින් ව්‍යාපාරයක යම්කිසි ණය මුදලක් ලබා දුන්නොත් ඒ ණය මුදල සඳහා 100%ක වාර්ෂික ණය පොලියක් ලබා ගන්න ඒ අදාළ හවුල්කරුට හිමිකමක් තියෙනවා 24 වෙනි වගන්තිය අනුව. හයිලයිට් කරගන්න 100%ක වාර්ෂික පොලියක්. හතරවෙනි කාරණාව ප්‍රාග්ධනය වෙනුවෙන් පොලියක් කිසිම හවුල්කරුවෙකුට හිමි නොවේ. ප්‍රාග්ධනය යෙදුවට ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිම පොලියක් හවුල්කරුවෙකුට හිමි වෙන්නේ නැහැ. එතන හයිලයිට් කරගන්න හිමි නොවේ කියන කාරණාව. අන්තිමට තියෙන හිමි නොවේ. පස්වෙනි එක ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා සහභාගී වීමට සෑම හවුල්කරුවෙකුටම හැකියාවක් ඇත. ඒ කියන්නේ නම් කරන්න බෑ කළමනාකරණ කටයුතු සඳහා ව්‍යාපාරයේ ඕනම හවුල්කරුවෙකුට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. හයිලයිට් කරගන්න සෑම හවුල්කරුවෙකුටම හැකියාව ඇත. හයවෙනි කාරණාව කිසිම හවුල්කරුවෙකුට තම සේවය වෙනුවෙන් වේතනයක් හවුල් ව්‍යාපාරයෙන් ලැබිය නොහැක. දැන් කිසිම හවුල්කරුවෙකුට තමන්ගේ සේවය වෙනුවෙන් කිසිම වේතනයක්, ඒ කියන්නේ වැටුපක් ලබා ගන්න බෑ. දැන් මෙතන වර්ධව වටහා ගන්න එපා. වැටුපක් කියන්නේ ලාභය නෙවෙයි. දැන් ව්‍යාපාරයේ ලාභය අපි හිතමුකෝ ABC කියලා හවුල්කරුවන් 3 දෙනා ඉන්නේ කියලා. එතකොට ව්‍යාපාරයේ ලාභය වර්ෂ අවසානයේ හෝ මාසිකව ඒ අදාළ ලාභය 3 දෙනා අතර බෙදා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි කිසිම හවුල්කරුවෙකුට තමන් ගිණුම් කරන කටයුතු කරා තමන් කළමනාකරන කටයුතු වලට අනික් අයට වඩා සහභාගී වුණා කියන දේවල් කියලා අර සේවකයෝ ලබා ගන්න විදිහට වැටුපක් ලබා ගන්න බෑ. හරි? අන්න ඒකයි මෙතන කියන්නේ. වේතනයක් ලබා ගන්න බෑ හවුල් ව්‍යාපාරයේ. ඊළඟ කාරණාව සියලුම හවුල්කරුවන්ගේ අතන හයිලයිට් කරගන්න පුතේ වේතනයක් හවුල් ව්‍යාපාරයෙන් ලැබිය නොහැකිය. වේතනයක් හවුල් ව්‍යාපාරයෙන් ලැබිය නොහැකිය. හත්වෙනි කාරණාව සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත නොමැතිව නව හවුල්කරුවෙකු බඳවාගත නොහැක. ඒ කියන්නේ සියලුම දෙනාගේ දැන් මේ ව්‍යාපාරේ ඉන්නේ ABC කියලා හිතන්නකෝ. ඒගේ තනි කැමැත්තට නව හවුල්කරුවෙක් විදිහට Dව බඳවා ගන්න බෑ. Dව බඳවා ගන්නවා නම් A B සහ C කියන තුන් දෙනාම එක විදිහට කැමති වෙන්න ඕනේ. එහෙම තමයි නව හවුල්කරුවෙක් බඳවා ගන්න වෙන්නේ. හයිලයිට් කරගන්න සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත නොමැතිව. හරි 8 වෙනි එක හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පැන කියලා හදාගන්න සම්බන්ධයෙන් පැන නගින සාමාන්‍ය ගැටලුවකදී හවුල්කරුවන්ගේ ඡන්දයෙන් තීරණයක් ගත හැකි අතර හවුල් ව්‍යාපාර කටයුතු වල ස්වභාවය වෙනස් කරන කිසිවක් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව කළ නොහැකිය. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් පැන නගින සාමාන්‍ය ගැටලුවකදී මොකක් හරි සාමාන්‍ය ගැටලුවක්, ඒ කියන්නේ ව්‍යාපාර වියදම් සම්බන්ධයෙන් ආදායම් සම්බන්ධයෙන් වගේ මොකක් හරි නැත්නම් ව්‍යාපාර කාර්යයන් සම්බන්ධයෙන් පැන නගින සාමාන්‍ය ගැටලුවකදී හවුල්කරුවන්ගේ ඡන්දයෙන් තීරණයක් ගන්න පුළුවන්. වැඩි ඡන්දේ තියෙන තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු වල ස්වභාවය වෙනස් කරන කිසිවක් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව කළ නොහැක. හවුල් ව්‍යාපාර කටයුතු වල ස්වභාවය කියන්නේ හවුල් ව්‍යාපාරයේ දැනට කරන ව්‍යාපාරික, ඒ කියන්නේ දැනට කරන ව්‍යාපාරික කටයුත්ත. හිතමුකෝ සිල්ලර කොට ව්‍යාපාරයක් කරනවා කියලා. ඒක සාමාන්‍යයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සැපීමේ ව්‍යාපාරයක් බවට පත් කරන්න බෑ බහුතර කැමැත්ත ඇතුව. ඒ ව්‍යාපාර කටයුත්ත වෙනස් කරනවා වගේ ලොකු දෙයක් කරනවා නම් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඊළඟ එක හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත් ප්‍රධාන කාර්යාලයේ තැබිය යුතු අතර ඕනෑම අවස්ථාවක ඒවා පරීක්ෂා කිරීමට හා අවශ්‍ය දෑ පිටපත් කර ගැනීමට සියලුම හවුල්කරුවන්ට අවසර තිබිය යුතුය.
ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්. ඒ කියන්නේ ඒ වර්ෂයට අදාළ ගිණුම් පොත්. ගිණුම් කටයුතු කරපු පොත්පත් කට්ටලය හවුල් ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ තියන්න ඕනේ. ඒ වගේම ඕනම හවුල් කරුවෙකුට ඕනම වෙලාවක ඒව පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය දේ පිටපත් කරගන්න පුළුවන්. ඒ සඳහා හැමෝටම අවසර තියෙන්න ඕනේ. හයිලයිට් කරගන්න ප්‍රධාන කාර්යාලයේ තැබිය යුතු අතර කියන කොටස. ඒ වගේම සියලුම හවුල්කරුවන්ට අවසර තිබිය යුතුය. සියලුම හවුල්කරුවන්ට අවසර තිබිය යුතුය. හරි 24 වෙනි වගන්තියට අදාළ කාරණා ටික එච්චරයි. ඊළඟ මාතෘකාවට එන්න හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුයකම්. ඉක්මනට අපි කරන් යන්න. අයිතිවාසිකම් හා යුතුයකම් කියන කොටස. ඒ කියන්නේ 9 වෙනි මාතෘකාව කියන කොටසේ අයිතිවාසිකම් හා යුතුයකම් කියන කොටස හයිලයිට් කරගන්න ඕනේ. ඊළඟට අයිතිවාසිකම් යටතේ තියෙන අයිතිවාසිකම් කීපයක්. අයිතිවාසිකම් කියන මාතෘකාවත් හයිලයිට් කරගන්න. ඒ කියන්නේ අයිතිවාසිකම් හා යුතුයකම් කියන ප්‍රධාන මාතෘකාවට යටින් තියෙන අයිතිවාසිකම් කියන මාතෘකාවත් හයිලයිට් වෙන්න ඕනේ. හවුල්කරුවන්ට මෙන්න මේ වගේ අයිතිවාසිකම් ටිකක් තියෙනවා. මේකෙන් බලන් යමු. ව්‍යාපාරයේ කටයුතු වලට සහභාගී වෙන්න හැම හවුල්කරුවෙකුටම අයිතියක් තියෙනවා. ඔයාලා ටියුට් එක බලන්න ඕනේ. ව්‍යාපාරයේ උපයන ලාභයට දායක වීමට ඇති අයිතිය. ඒ කියන්නේ ව්‍යාපාරයේ උපයන ලාභයට දායක වෙන්න හැම හවුල්කරුවෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. හවුල් කිවිසුමට අනුව කටයුතු කිරීමට ඇති අයිතිය. මෙන්න මේ විදිහට හවුල් කිවිසුමේ ඇති කරගත්ත එකඟතාවලට අනුව කටයුතු කරන්න හැම හවුල්කරුවෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. ව්‍යාපාරයේ ගිණුම් පොත් පරීක්ෂා කරන්න හැම හවුල්කරුවෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. සපයන ණය අත්තිකාරම් සඳහා පොලි ලබා ගැනීමට. ඒ කියන්නේ Taman ප්‍රාග්ධනයට පරිබාහිරව කිසියම් ණය මුදලක් ව්‍යාපාරයට සපයවුවොත් ඒ සඳහා පොලියක් ලබා ගැනීමේ අයිතිවාසිකම ඕනම හවුල්කරුවෙකුට තියෙනවා. ඒ වගේම ඕනම වෙලාවක හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න හවුල්කරුවෙකුට අයිතිවාසිකමක් තියෙනවා. ඊළඟ පිටුවේ තියෙන පුතේ යුතුයකම් ටික බලන්න. යුතුයකම් කියන මාතෘකාවත් හයිලයිට් කරගන්න. යුතුයකම් ටික තමයි ව්‍යාපාර කටයුතු වලට උනන්දුවෙන් සහභාගී වීම. හවුල්කරුවෙක්ගේ වගකීමක් එහෙම නැත්නම් යුතුයකමක් තමයි හවුල් ව්‍යාපාර කටයුතු වලට උනන්දුවෙන් සහභාගී වෙන එක. ඇල්මර්න ස්වභාවයෙන්, නීරස ස්වභාවයෙන්, අය වගේම අර උදාසීන ස්වභාවයෙන් මේවට දායක වෙන්නේ නැතුව ඊටාම ක්‍රියාශීලීව හවුල් ව්‍යාපාර කටයුතු වල සහභාගී වෙන එක හවුල්කරුවෙකුගේ යුතුයකමක්. පුද්ගලික රහස්‍ය ලාභ ලබා නොගැනීම. ඒ කියන්නේ හම්බෙන නියමිත ලාභයට අමතරව හොරෙන් රහස්‍ය මුදල් ව්‍යාපාරයෙන් ලබා නොගත යුතුයි. එහෙම ලබා නොගැනීම හවුල්කරුවෙකුගේ ප්‍රධානම යුතුයකම. අලාභ සඳහා දායක වීම. දැන් ව්‍යාපාරයේ ලාභ ලබද්දී විතරක් ඉඳලා කිසියම් අලාභයක් ව්‍යාපාරයේ ලැබුවොත් ඒ සඳහා දායක නොවී ඉන්න කිසිම හවුල්කරුවෙකුට බෑ. අනිවාර්යයෙන්ම හවුල්කරුවෝ ලාභයට දායක වෙනවා වගේම අලාභයටත් දායක වෙන්න ඕනේ. ඒක යුතුයකම. හවුල් ව්‍යාපාරයට තරඟකාරී වන ව්‍යාපාරයන්හි නොයදීම. දැන් අපි හිතන්නකෝ, ඔයා හිතන්නකෝ හවුල්කරුවෙක් නීතිඥ ව්‍යාපාරයක යෙදලා ඉඳලා ඒ නීතිඥ ව්‍යාපාරයට තරඟකාරී විදිහට ඒ හවුල්කරු විසින් තවත් නීතිඥ ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙම යෙදෙන එක හවුල්කරුවෙකුගේ යුතුයකමක් නෙවෙයි. ඒක අත සදාචාර සම්පන්න නැහැ. ඒකින්ද එහෙම තරඟකාරී ව්‍යාපාරවල හවුල්කරුවන් නොයදීම තමයි වඩාත්ම සුදුසු. තම බලතල ඉක්මවා ක්‍රියා නොකිරීම. දැන් Taman තනියෙන් නෙවෙයි හවුල් ව්‍යාපාරයේ කටයුතු කරන තවත් හවුල්කරු කීප දෙනෙක් ඉන්නවා. එතකොට Tamanට ලැබෙන නිශ්චිත බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒ බලතල අනුව විතරයි ක්‍රියා කරන්න ඕනේ. ඊට ඉක්මවා යන්න බෑ. මොකද Tamanට තනි තීරණ ගන්න බෑ ව්‍යාපාරේ. ව්යාපාර කියන්නේ හවුල් ව්‍යාපාරයක් හින්දා. ගෙවීමක් නොලබා හවුල් ව්‍යාපාරයේ කටයුතු කිරීම. දැන් මෙතන කියන්නේ ලාභ ලබා ගන්න නැතුව කියන එක නෙමෙයි. ලාභ ලබා ගැනීම ප්‍රධාන අරමුණක් නේ. ඒක නැතුව ව්යාපාරයට පවතින්න බෑ. හවුල්කරුවන්ට පවතින්න බෑ. හැබැයි මෙතන කියන්නේ මේ වේතනයක් ලබා ගන්න නැතුව හවුල් ව්‍යාපාරයේ කටයුතු කරන එක තමයි හවුල්කරුවෙක්ගේ යුතුයකමක් වෙන්නේ කියන කාරණාව. එතකොට ගෙවීමක් නොලබා හවුල් ව්‍යාපාරයේ කටයුතු කරන එක හවුල්කරුවෙක්ගේ යුතුයකමක්. එතකොට අයිතිවාසිකම් විදියට ව්‍යාපාරයේ කටයුතු වලට සහභාගී වෙන්න අයිතියක් තියෙනවා හවුල්කරුවෙක්ට. ඒ වගේම ව්‍යාපාරයේ උපයන ලාභයට දායක වෙන්න අයිතියක් තියෙනවා. හවුල් කිවිසුමට අනුව කටයුතු කරන්න අයිතියක් තියෙනවා. ගිණුම් පොත් පරීක්ෂා කරන්න අයිතියක් තියෙනවා. සපයන ණය අත්තිකාරම් සඳහා පොලි ලබා ගැනීමට අයිතියක් තියෙනවා. හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම හවුල්කරුවෙකුගේ යුතුයකම් විදිහට
ව්‍යාපාර කටයුතු වලට උනන්දුවෙන් සහභාගී වෙන්න ඕනේ. පුද්ගලික රහස්‍ය ලාභ ලබා ගැනීමෙන් වළකින්න ඕනේ. අලාභ සඳහා දායක වෙන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක තරගකාරී වන ව්‍යාපාරයන් වල කිසිම අවස්ථාවක යෙදීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම තම බලතල ඉක්මවා ක්‍රියා කරන්න නැතුව ඉන්න ඕනේ. ඒ වගේම ගෙවීමක් නොලබා හවුල් ව්‍යාපාරය කියන්නේ වේතනයක් නොලබා හවුල් ව්‍යාපාරයේ කටයුතු කරන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. අපි සැලසුම් කරපු විදිහට ඒ කටයුතු ටික පිළිවෙලට ඉවර කරගත්තා. ඊළඟ සතියේ අපි මේ හවුල්කරුවන් වර්ග කියන එක ටිකක් වැදගත් මාතෘකාවක්. ඒක කතා කරලා ප්‍රශ්න ටිකක් අවසන් කරලා අපි උපරිම උත්සාහයක් ගමු ඊළඟ සතියේදී හවුල් ව්‍යාපාර කොටස ආවරණය කරගන්න. එහෙනම් දරුවෝ මේ ඉවර කරන පාඩමක් පාසා ඉවර කරන විෂය කොටසක් ඉවර කරන විෂය කොටසක් පාසා ඔයාලා ඒ සතියේම ඒ කොටස පාඩම් කරගෙන අවසන් කරගන්න. මොකද ඒක ලේසි නැත්නම් ඔයාලට ගොඩ ගහගත්තොත් ඉස්සරහට වැඩ ටික කරන් යන්න අපහසු වෙනවා. ඒකින්ද කොටසෙන් කොටස සතියෙන් සතිය අප්ඩේට් කරගෙන පාඩම් කරගෙන ඉවර කරගන්න. අපි අර විෂය සමගාමී කොටස, ඒ කියන්නේ පුනරීක්ෂණ කොටස, පාස් පේපර්ස් එක කරන කොටස ඊළඟ මාසේ පටන් ගන්නවා. පාස් පේපර්ස් ගත්තේ නැත්නම් ඉන්නවා නම් කරුණාකරලා ඒවා ඉක්මනට සම්පාදනය කරගන්න. අපි ඊළඟ මාසේ මුල ඉඳන් මේ පාස් පේපර්ස් වලට අදාළ පුනරීක්ෂණය පටන් ගන්න. ඔයාලගේ ඒකක් තහවුරු කිරීමේ සංග්‍රාමය අපි ආරම්භ කරනවා. පාඩම් කිරීමේ වැඩසටහන. එතකොට මගේ පන්තියට සහභාගී වෙන සියලුම දරුවෝ ඒකක් ගන්න ඕනේ. ඒක තමයි මගේ තියෙන ප්‍රධානම බලාපොරොත්තුව සහ ඔයාලගේ බලාපොරොත්තු වෙන්න ඕනේ ඒක. ඒ ඔයාලා අතර සුපර් එකක් ගන්න පුළුවන් දරුවෝ දැනටමත් මට පෙන්නලා තියෙනවා හොඳට වැඩ කරන දරුවෝ. ඒ වගේම අනික් කාටත් උත්සාහ කරොත් අනිවාර්යෙන්ම ඒකක් ගන්න පුළුවන්. මේ විෂය ගොඩක් අමාරු විෂයක් නෙවෙයි. හැබැයි ගොඩක් විෂය කරුණු තියෙන විෂයක්. ඒ ටික හරියට පාඩම් කරලා අධ්‍යයනය කරේ නැති වුණොත් අපිටම මේ විෂය පාවෙන්න පුළුවන්. ඒකින්ද දරුවෝ උනන්දුවෙන් වැඩ කරන් පාඩම් කරන් පන්ති වලට අකණ්ඩව සහභාගී වෙන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කවුල් ගිය අය යාළුවා පුළුවන් අපේ පන්තියත් එක්ක එකතු වෙලා පිළිවෙලට වැඩ ටික කරන් යන්න. 2022 වෙනුවෙන් මම මේ ජූලි වල අලුත් කණ්ඩායමක් පටන් ගන්නවා. ජූනි වල මේ එන මාසේ. එතකොට ඒ පන්තියට සහභාගී වෙන්නත් පුළුවන්. අවශ්‍යයි ඉන්නවනම් WhatsApp හරහා විමසන්න. ඒ මම අවශ්‍ය දැනුම් දීම සිදු කරන්න. එහෙනම් දරුවෝ පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශයේ විදිහට පිළිපදින්න. වැඩ කරන් පාඩම් කරන් පුළුවන් තරම් තියෙන කාලය අධ්‍යාපනයට යොමු කරලා පරිස්සමෙන් ගෙවල් වලට වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. ඔයාලගේ ප්‍රමුඛතම වගකීම ප්‍රමුඛතම රැකියාව තමයි අධ්‍යාපනය දෙන එක. මේ කාලේ ඊටාම ඵලදායීව පාවිච්චි කරලා අධ්‍යාපන කටයුතු වල වැඩි වශයෙන් නිරත වෙන්න. එහෙනම් අද සම්බන්ධ වුණාට සියලුම දෙනාට ස්තුතියි. සියලුම දෙනාට සුබ දවසක් වේවා.